මොනවා හරි නීතිමය ප්‍රශ්නයක් ආවොත් අපි හැම වෙලෙම බලන්නේ මැලේසියාව, ඉන්දුනේසියාව, පාකිස්තාන, ඊජිප්ත එහෙම නැත්නම් සෞදි ගැන කතා කරනවා. රයිට්? මොනවා කතා කරොත් අපි කතා කරන්නේ දැන් ශ්‍රී ලංකා මුස්ලිම් අය ගැන. MMD එක තියෙන්නේ දැන් ශ්‍රී ලංකාවේ. ඔව්. අපි කතා කරන් අපිට පුළුවන් මේක තුලනාත්මකව සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. කාන්තාව නෑ. මම අපි කියන්නේ මම ඔබතුමාට කලින් උත් කිව්වා වගේ අපි මේක මයික්‍රෝ කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මේක මැක්‍රෝ. අපි පොඩි මට්ටමේ මේක විශ්ලේෂණය කරන්න අපි කැමති නැහැ, සූදානම් නැහැ. අපි මේක ලොකු මට්ටමින් බලන්න ඕන කියන එකයි අපේ මතය. MMD එකේ තියෙන පොඩි වැරදි අල්ලගෙන මේ මුස්ලිම් ජනතාවට MMD තුලින් පාලනය විය යුතු අයිතිය අහිමි කරන්න එපා කියන එක තමයි මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන මේ ඉල්ලීම. මුස්ලිම් ජනතාවට තියෙන පරම අයිතිය. අවුරුදු 100කට වැඩිය මේක අපේ රටේ තිබිලා තියෙනවා. දැන් කාන්තාවන්ව පත් කිරීම සම්බන්ධයෙන් මට තියෙන එක මතයක්. මෙතුමාට තව මතයක් තියෙන්න පුළුවන්. ඇයි අපි ඉන්ටර්ප්‍රිට් කරන ක්‍රමයනේ. දැන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් මෙහි ඩිස්ට්‍රික්ට් ජජස් වෙලාත් ඉඳලා තියෙනවා. හයි කෝට් ජජස් වෙලාත් ඉඳලා තියෙනවා. ඔව් පොඩකින් මම සුවත් මහත්තයා මේක නෙමෙයි අද ඉෂුව එක. අද තියෙන ප්‍රශ්නය කාන්තාවන් ක්වාසිවරුන් වෙනවද නැද්ද? 12න් පල්ලෙහාට 12 බඳිනවා 12ද වයස් සීමාව. එහෙම නැත්නම් ක්වාසිවරුන්ගේ ප්‍රශ්නය. එහෙම නැත්නම් බහු විවාහය. මේ ඔක්කොම ආందోලනාත්මක මාතෘකාවල් තියෙනවා. අපි නැහැ කියන්නේ. හැබැයි මතක තියාගන්න ඕන අපි හැමෝම ශ්‍රී ලංකාවේ අපේ ඉන්ඩිපෙන්ඩන්ට් කොන්ස්ටිටියුෂන් එක මොකද්ද? 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ සුළු ජාතීන් සම්බන්ධයෙන් කියනවා 29 වෙනි වගන්තිය ඔබතුමා මතකයි. අපි හැමෝම මේ ලෝ ඉගෙන ගන්නකොට අපිට තියෙන පාඩම. මොකද්ද? යම් ආගමික කණ්ඩායමක නීති රීති වෙනස් කරනවා නම් ඒ ආගමේ අය, ඒ ආගමේ විද්වතුන්, ඒ ආගමට වග කියන ආගමික නායකයන් එයාලගේ අනුදැනුවත්කමක් නැතුව කිසිම ආකාරයකින් ඒ ආගම සම්බන්ධයෙන් නීතිය වෙනස් කළ යුතු නැහැ. යම් නීතියක් ඒ වෙනස් කිරීම කරනවා නම් ඒ කොයිතරම් දුරටද මේ වගන්තිත් එක්ක ගැටෙන්නේ ඒ තාක් දුරට ඒ නීතිය අවලංගුයි කියන එක ඒ සෝල්බරි ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. ඒතර ඉන්ඩිපෙන්ඩන්ට් කොන්ස්ටිටියුෂන් එක එනකොට ඔබතුමා දන්නවා ඩොක්ටර් ටී.බී. ජය හිටපු ජාතික වීරයෙක්. එතුමා ලෙජිස්ලටිව් කවුන්සිල් එකේ එදා කියනවා රටට නිදහස ලබා දෙන්න. ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන්න. ඒතකොට බ්‍රිටිෂ් ගවර්නර් අහනවා ඔයගොල්ලන් ප්‍රශ්නයක් නැද්ද ඒතකොට සිංහලයත් එක්ක? Sinhala Buddhist country, you don't have any problems. Dr. T.B. Jaya Hansard එක බලන්න. Hansard එකේ අරන් බලන්න. Dr. T.B. Jaya කියන we have no issues whatsoever with our Sinhala brothers. They are like our elder brothers. We are one family. If we have any issues, we will discuss with them and settle it off. දැන් මෙතන වෙලා තියෙන සිංහල No, excuse me. No. මම කියන්නේ මේකද මම කියන්නේ මට let me complete that. වෙලාව සම්බන්ධ ඒක වෙලාව තියෙන ප්‍රශ්නයක් තියෙන මට මේක සම්පූර්ණ කරන්න ඉන්න. මම කියන්න හදන්නේ එදා ડોક્ટર ටී.බී. ජය වගේ ජාතික වීරයන් එකතු වෙලා හිටපු එම්.ටී. අක්බර්, ජස්ටිස් එම්.ටී. අක්බර් එතුමන්ලාගේ නායකත්වයෙන් හරි මේ මුස්ලිම් ඉස්ලාම් දහමේ අන්තර්ගතය මුස්ලිම් නීතිය කියන්නේ කවුරු හරි මනක්කල්පිතව හිතලා දාපු දේවල් නෙමෙයි. අපේ ඉස්ලාම් අපේ ජීවිතේ මේක නේ අපිට තියෙන පරම අයිතිය. මට දැන් ඔබතුමාට කියන්න අවශ්‍යයි මේ ආගම අපි අවසන් වටේට යනවා. ඔබතුමාගේ අවසන් වටේදී ওই කාරණේ අපි පැහැදිලි කරගමු. අපිට වෙලාවේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේක තියෙනවා ගොඩක් දේවල් අපිට දැනගන්නත් ඒ වගේම සමාජයට ලබා දෙන්නත්. මොකද චාමික මහත්තයා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක. කෝසි අධිකරණයේ සම්බන්ධව දැන් මේ විශාල වශයෙන් අපි කතා වෙනවා. දැන් මේක ඇත්තට ආගමික දෙයකට වඩා මේ තියෙන දෙයක් ඇයි නැති කරන්න යන්නේ කියන එක නේ. දැන් මේ අපේ විදත් මණ්ඩලයේ අදහස තියෙන්නේ මෙහෙම එකක් තියෙනවා නම් මේක වෙනස් කිරීම හැකියාව තියෙන. ඇයි මේක වෙනස් කරන්න කියන එක. මේකේ ඒක ලොකු බලවේගයක් ඇවිල්ලා තියෙනවා මේක ඉවත් කරන්න කියන. එතකොට ඇයි ඒ කියන්නේ? අපි අවසන් කරමු. ඇත්තට මේක තමයි මේ රටේ තියෙන ප්‍රශ්නේ. කියන්නේ වෙනස් කරන්න ගියාම කරන හැටි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන බහුතරය මෙතුමන්ලාද බහුතරය පිට ඉඳගෙන කියන කට්ටියද වෙනස් කරන්න කියන කට්ටියද? උතන තමයි බහුතරය ඇති වෙලා තියෙන්නේ. අපි අවසන් වටේට යමු. එහෙනම් අපි අපේ අධ්‍යක්ෂකතුමාගේ අවසන් කරමු අපේ සාකච්ඡාව. ඔබතුමා පටන් ගන්න කොහොමද අවසන් කරන්නේ? තාමත් කෙටියෙන්. මම කියන්න හදන්නේ සුවත් මහත්තයා මෙන්න මේකයි. ඉතින් ආගමික වටිනාකමක් තියෙන දෙයකට අපි අර වෙස්ටර්න් කන්ට්‍රීස් වලින් ආපු ෆන්ඩමෙන්ටල් රයිට් සංකල්ප තියාගෙන ෆයිට් කරන්න බෑ. ඉතින් උදාහරණයක් වශයෙන් ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ඔබතුමාලගේ කාර්ය උසාවි වල කාන්තා නියෝජනයක් නැති. කාන්තා විනිශ්චයකාරවරේ පත් කරන්නේ නැති. දැන් අපි ඒක ආගමික දෙයක් කියමුකෝ.
ආගමික දෙයක් නම් අපට ඔතන තර්ක කරන්න දේවල් නැහැ. ගමන් මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. මහනුවර දිස්ත්‍රික්කයේ තුල දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රදේශ ලේකම් වශයෙන් අපි කාන්තාවන් පත් කරන්නේ නැහැ. පත් කරන්නේ නැත්තේ කාරණාව දියවඩ නිලමේ ලගේ අර තොරපත් කර ගැනීමේ ඡන්දවලට කාන්තාවන්ට ඡන්දෙ දීම හැකියාවක් තියලා නැහැ. එතකොට ඒ ඡන්දෙ 300ක් ඡන්දෙ දෙනකොට ඒ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් ඡන්ද දාන ඕන නිසා උදේ කාන්තාවන්ට නියෝජනය දීලා නැහැ උතර. එතකොට මට තර්ක කරන්න පුළුවන්ද ඒක ආගම වටිනාකම. ඔයගොල්ලන්ගේ විශ්වාසයක් ඕක. සංස්කෘතික. ඔයගොල්ලන්ගේ සංස්කෘතිය සම්ප්‍රදාය. ඒවත් වෙනස් කරන්න ඕනේ. නෑ ඒක වෙනස් කරන්න මම කියන්නේ නෑ. අපි නම් එක මම මේ නාලිකාව ඕක මම කියන්නේ නෑ. ඒක අපිට අදාළ නැහැ. අපි ඕක කියපු ගම වෙන පැත්තකින් ප්‍රශ්න ආගමික කාරණාත් එක්ක මම අහන්නේ. ඒක ආගමික කාරණා නෙවෙයි ඡන්දේ තියෙන්නේ. නෑ ආගමික කාරණා නෙමෙයි. දැන් ඡන්දේ තමයි ඒක ආගම. ඔය එතනදී ආගම පාවිච්චි කරනවා තමයි. සමුදායක් අනුව හෝ මොන හරි දෙයකට කියන මම පිළිගන්නේ ඕකනේ. බෞද්ධ ධර්මය අනුව දැන් මන් දන්න බෞද්ධ ධර්මය අනුව මම කතා කරයි. ඒ සංස්කෘතිය රකින්නවා. එතකොට මම ඔතන ඇවිල්ලා අනිවාර්යෙන් බලන්නකො මේ වගේ දේවල් වෙනම කාන්තාවන්ට නැහැ තැන අයිතිවාසියෙන් කඩ වෙලා කියලා ඕම කියන මගේ මෝඩකම. ඒ කියන්නේ මම දැන් ඉස්ලාම් දහම මට උගන්වලා තියෙන්නේ ඔබට ඔබේ ආගම වගේම ඒ ඇට ඒගොල්ලන්ගේ ආගම. නෑ මම කියන්නලා දන්නේ ඔතන ආගමික වටිනාකමක් තියෙන නිසා ඕක වෙන්නේ. එතන ආගමික වටිනාකමක් තියෙනවා කියලාද ඔබ කියන්නේ කාන්තා නියෝජනයක් කළ නොහැක කියන එකද? කොතනද? කාසියුසාර. ඔව් තියෙනවා. එකක් තියෙනවා. අපි ඒකෙන් ශාෆි නිකාය අනුව ඒක තියෙනවා. ඒක ඇඟීම් බර වීම ඒගොල්ලන්ගේ ඒකෙන් සාමාන්‍ය මලගයක් වුණත් වෙඩින් අඬන්නේ කවුද? කාන්ත. ඒක මලගයක් වෙලා අඬන නිසා මොකද දෙන්න තියෙන්නේ නේ මම කියන්නේ. පවුලේ ප්‍රශ්නයකට මූණ පුම්බගෙන නිකන් කචල් දාගෙන වෙඩියම කවුද? තියෙන හැඟීම් බර වීම. බෙරිහන්දී. එක්තරා ඒ කියන්නේ මුහම්මද් නබිතුමාගේ කාලෙන් පස්සේ දෙවෙනි කලිෆා තමයි උමර් රලියල්ලාහු අන්හු කියලා කියන්නේ. එයාට විරුද්ධව නඩුවක් එනවා උසාවි. ඒතර එතුමා යන උසාවියට යනකොට විනිශ්චයකාරතම තමන්ගේ පුටුවෙන් නැගිටිනවා. ඒතර උමර් රලියල්ලාහු අන්හු මොකද්ද කළේ? ඒ විනිශ්චයකාරතුමාව පදවියෙන් අයින් කරා. එයි විනිශ්චයකාරතුමෙක් හැටියට ඔතනදී එහෙම ඇසිරෙන්න බෑ. මුකාවත උතන සමානතාවය කිය යුතුයි. එඟුම් බර වෙන්න බෑ. අපි කෙටියෙන් අවසන් කරමු. ඒ වගේ ඒ තුන් මත විශේෂ ගුණාංග තියෙනවා ගැහැණුන්ට. ඒ නිසා දැන් අපි උතනට කාසුවරෙක් වශයෙන් කාන්තාව පත් කිරීමේකට ඉස්ලාමයේ වශයෙන් පොඩි තාංචියක් තිබෙනවා. අපි යුද්ධ පිළිගත යුතුයි. අවසන් වශයෙන් සංක්ෂිප්ත කරත් ඔබතුමන්ලගේ අදහස මේක මේ මොහොතේ කළ යුතු කාරණයක් නෙමෙයි කියන පැහැදිලි අදහසක තමයි ඔබතුමන්ලා ඉන්නේ. මේ යෝජනා කරලා තියෙන වෙනස්. දැන් අපි කියන්නේ යුතු මේ සංශෝධන කළ යුතුයි. ඒකට අපි කිසි විරුද්ධත්වයක් නමුත් ඒ සංශෝධනයක දැන් අපේ මුස්ලිම් නීතිය සම්බන්ධ දේවල් සංශෝධන කරද්දී ඒ කියන්නේ සාකච්ඡා කරන්න ඕනේ කාත් එක්කද. දැන් බෞද්ධ ධර්මයේ තියෙන යම්කිසි නීතියක් වෙවිලා අපි සංශෝධනය කරන්න යනවා නම් ඒක සාකච්ඡා කරන්න ඕනේ කා සමගද. මේ පුත්තලම හරියේ ඉන්න එක්කෙනෙක් කිව්වල මෙහෙම කිව්වා කියලා මේක සංශෝධනය කරන්නයි අනුරාධපුරෙන් කවුරුහරි පහත් වෙලා කිව්වල මේ අනිත් බුද්ධ ආගමේ තියෙන මිනිත්‍රි ඉතින් අවශ්‍ය කරන්න මෙතන එහෙම දෙයක් කරන්න බෑ. අපි කියන්නේ සංශෝධන විය යුතුයි නම් ප්‍රමාණිකූලව ඒක වෙන්න. හොඳයි බොහොමත්ම ස්තුතියි නීතිඥ රියාස් මොහොමඩ් මහතාට අපි ආරාධනය පිළිගෙන මේ සංවාදයට අපි ඉදිරියට කතා කරමු. තවදුරටත් මේ දේවල් රටේ ජනතාව අපි මේ විවිධ සංස්කෘතියන් ඇතුළේනේ ජීවත් වෙන හැබැයි එකම ජාතියක්නේ වෙන්න බලාපොරොත්තු වෙන ආරම්භයේ සඳහන් කරා වගේම ඒ අවශ්‍යතාව අපිට තියෙනවා. මේ දැනුවත් වීම තමයි අංගයකට අවශ්‍යනේ සංවාදයේ මේ රටේ නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. ඒක තමයි අප ඇති කරන්න ඕන. සාමාන්‍ය ජනතාවතරත් බලන් ගියාම ඉහළ කට්ටියටත් නෑ නේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන් තුලත් ඒ අවශ්‍ය සංවාදය නැතිකම තමයි අපිට බොහෝ ප්‍රශ්නවලදී පේන්න තියෙන්නේ. ඔබතුමාගේ පැත්තෙන් කොහොමද අවසන් කරන්නේ? මට කියන්න තියෙන්නේ දැන් මේක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන්නා මුස්ලිම් ජනතාවට තියෙන පරම ආගම සම්බන්ධයෙන් තියෙන නිදහස සහ අයිතිය. ඒ අයිතිය ආරක්ෂා කිරීම රටේ රජයේ වගකීමක්. ඒ වගේම සියලු ජාතීන්ගේත් වගකීමක්. ඒ වගේම පරස්පර වගකීමක් අපටත් තිබෙනවා අනිත් ජාතීන් කෙරෙහි අනිත් අයගේ ආගම ඒ ගරු කරන අතර ඒක ආරක්ෂා කිරීම අයිතිවාසිකම්. දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර නීති යටතේ
ඕනෑම කෙනෙකුට තියෙන අයිතියක් තමයි තමන් කැමති ආගමක්, ලබ්ධයක්, විශ්වාසයක් ඇදහිීමට, ඒක ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සියලු දෙනාට තියෙන අයිතිවාසිකම්. අපි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේත් ඒක ලබා දීලා තියෙනවා. අපි දන්නවා UDHR Universal Declaration of Human Rights. ඒක ආටිකල් 18 වල කියලා තියෙනවා මේ නිදහස බොහොම පැහැදිලිව ඒක තහවුරු කරලා තියෙනවා. ඊට පස්සේ 1966 International Covenant on Civil and Political Rights. ඒකත් ආටිකල් 18 18 වෙනි වගන්තිය. 1981 Declaration on Elimination of all forms of intolerance of discrimination based on religion or belief. ඒ වගේම සිඩෝ කන්වෙන්ෂන් එක විවිධ නීති රීතිවල ආගමික නිදහස් තහවුරු කරලා තියෙනවා. එhmenan ශ්‍රී ලංකාවේ ජීවත් වන අපිට තියෙන ආගමික අයිතියක්, අපේ ආගම ඇදහිීමට සහ ඒක ක්‍රියාත්මක කිරීමට දෙන අයිතියක්. එහෙනම් ක්වාසි අධිකරණය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ විවාහ දික්කසාද සම්බන්ධයෙන් තියෙන මේ අධිකරණය ක්‍රියාත්මක කිරීමට අපට පරම අයිතියක් තියෙනවා. ඔබතුමා දන්නවා අපේ රටේ මේ කාති අධිකරණය ගැන MMDA කියන්නේ මුස්ලිම් දිය විවාහ සහ දික්කසාද පනත ඒක වෙනස් කිරීම සම්බන්ධයෙන් 1960 ගණන් ඉඳලා ඒ විවිධ කමිටු කොමිෂන් සභා වාර්තාවල් තිබිලා තියෙනවා. මට මතකයි කිව්වම ජස්ටිස් මේ ડોક્ટર ශිහාබ්දීන් කමිටියක් තිබිලා තියෙනවා. ෆාරුක් මහත්තයා මේ නායකත්වය යටතේ තිබිලා තියෙනවා. ඒ වගේම ජස්ටිස් සලීම් මර්සු 2019 හිටපු අපේ විනිසුරුතුමා හරි ඉතාමත්ම කොම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් දාලා තියෙනවා මේ වෙනස් විය යුතු ආකාරය මොකක්ද කියලා. එතනින් අනිත් පැත්තෙන් එනවා ෆායිස් මුස්තෆා අපේ ගරු නීතිඥතුමාගේ ජනාධිපති නීතිඥතුමාගේ එතුමාගේ කණ්ඩායමකුත් මේකට පටහැනිව යම් යම් අදහස් වමාරුවක් තියලා තියෙනවා. මගේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ තියෙන මේ ක්වාසි සම්බන්ධයෙන් තියෙන ආందోලනාත්මක ප්‍රශ්නට හේතු වල තියෙන weak political will අපේ මේ දේශපාලන වශයෙන් මේක කිරීමට ඌමනාවක් තිබිලා නැහැ. නැත්තම් 2009 මේ වාර්තාව ආවෙන් පස්සේ අපිට ඒක ක්‍රියාත්මක කරන්න තිබ්බා. අපි කියන්නේ මේක කරන්න එපා කියලා. නමුත් නීති සම්පාදනය කිරීමේදී අපි නීති දැන් ඔබතුමා කලින් පටන් ගත්තේ රූල් ඔෆ් ලෝනේ. නීතියේ ස්වාධිපත්‍යනේ. ඉතින් නීතියේ ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද? නීතියනේ පාලනය කරන්න ඕන. මිනිස්සු නෙමෙයිනේ පාලනය කරන්නේ. රටක් පාලනය වෙන්න ඕන නීතිය තුලින්. එහෙනම් නීතිය තුලින් පාලනය වෙන්න නම් ඒ නීතිය යහපත් නීතියක් වෙන්න එපා. ඒ නීතිය ජනතාවගේ අභිවෘද්ධිය තකා තියෙන්න එපා. නේ? එහෙමනම් දැන් අපි සාමාන්‍යයෙන් බුදුහාමුදුරු මොනවද කියන්නේ? සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. සියලු සත්වයන් දුක් වෙත්වා කියන එකනේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ. නේ? ඒ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියනකොට ඇයි එහෙනම් නීතිය අපිට පටහැනි විදියට නීතියක් හදලා අපි ඇයි දුක් කරන්න උත්සාහ කරන්නේ? ඒක බුදුදහමටත් පටහැනි. අපි විශ්වාස කරනවා බුදුහාමුදුරුවන්ගේ නියම නිර්මල බුදුදහම අද රටේ ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්නය කවදාවත් මතුවෙන්නේ නැහැ. ඒ වගේම මට තප්පරයක් දෙන්න මේ චාමික මහත්තයා. ඔව් එම නිසා අපි කියන්නේ මේ නීති පද්ධතිය වෙනස් කරන්න එපා. මේ නීති පද්ධතිය වෙනස් වීම වල යටත් භාජනය කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මුස්ලිම් විද්වතුන් මොනවද කියන්නේ? මුස්ලිම් නීතිඥවරුන් මොනවද කියන්නේ? මුස්ලිම් සමාජයෙන් මොකද්ද අපිට කියන්න තියෙන්නේ? ඒ දේවල් කරුණු දාලා අවශ්‍ය ප්‍රතිපාදන වෙනස් කරලා මේක ක්‍රියාත්මක කරමු කියන ඉල්ලීම තමයි අපි ජනතාවගෙන් සහ රජයෙන් ඉල්ලීම් කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නීතිඥ රිෂාම් ශෆියුඩීන් මහතාණන් අපේ ආරාධන පිළිගෙන අපේ මේ සංවාදයට පැමිණියා. බොහොම ස්තුතියි. රෙසි මොහොත් මහතා. බොහොම ස්තුතියි. අල්හම්දුලිල්ලාහ් දැන් මේක තමයි අල් කුර්ආනේ. මේ අල් කුර්ආනේ තමයි ඉස්ලාම් කියන්නේ. මේ රිස්වි උනත් අල් කුර්ආනේ හැටියට තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ඉස්ලාම් භක්තිකයෙක් වෙන්නේ. මේ දැන් ඔබතුමා ආපු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවන්ට ඇයි මේ හිරිහැර කියලා. හරි මම ඒක මේ අල් කුර්ආනේ අවසන් කරාම මම ඔබතුමාලාට දුන්නා මේ අල් කුර්ආනේ ජෙමතුල්මා වලින් තමයි මේ print out එක සුබත් මාට TNL එකේ අපේ සභාපතිතුමාට මම දුන්නා. මේක මේ පිටු අංක 1328 මේ සාර ධර්ම කියන එක යටතේ එනවා. හරිද මම ඒක ෆොටෝකොපි එකෙන් මම විස්තර කරන්නම් පෙන්නන්න. දැන් බලන්න මේකේ පිටු අංක 1330 තියෙනවා ඔබේ බිරිය ඔබ යටතේ තබාගෙන ඇයව කුරීරු ලෙස සලකනවාට වඩා ඔබ ඇයව යහපත් අයුරින් දික්කසාද කරන්න කියලා සූරා 2 ආයත් වෙලා 231 තියෙනවා. අපේ කරුණාරත්න හේරත් මහතා උපුටා ගත්තේවත් ඕවාල තමයි. එතකොට ඊළඟට යනවා 1331 ස්ත්‍රීන්ව බලහත්කාරයෙන් සතු කර නොගන්න. විවාහ වීමට ඔබ ඔවුන්ට දුන් මහර්නම් ඔබතුමාගේ මහර්නම් විවාහ බන්ධනය දීමනාව නිසි හේතුවක් නොමතුව ආපසු නොගන්න ඔවුන්ට දායාද සලකන්න කියලා ඒකත් 4 සූරා අන්-නිසා කාන්තාව කියලාම තියෙනවා වෙනින්ම සූරා එකක් අල් කුර්ආනේ අල්හම්දුලිල්ලාහ් අන්න ඒකේ මේක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් ඊතරක් නෙවෙයි ඔය සම ලිංගික සේවය පව තහනම් කළ දෙන එක මේ මහා පාපයන්.
මහපාපයන් වල ඊට අමතර ගත්තොත් භාර්යාවන් තම සැමියාට අකීකරු වීමත් මහපාපයක්. ඒ කියන්නේ භාර්යාවන් තම සැමියන්ට අකීකරු වීමත්. ඉතින් නාති සම්බන්ධකම් කඩා දැමීම මහපාපයක්. මේ කුර්ආනයේ මම දැන් පෙන්නපු කුර්ආනයේ තියෙන අවසානයේ එන එක. ඒකම දැන් ඇත්ත වශයෙන්ම දැන් සුවත් මාත්‍ය අහුවානේ. දැන් ඕගොල්ලන් අතර සංවාදයක් නැද්ද? ඇයි ඕගොල්ලන් කන්න දැන් මෙතන තමයි මම පටන් ගන්නම මම කිව්වනේ මෙතන අපි දැනුවත් කිරීම නැති නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම කියලා. ඒ නිසා අපි දැන් මේ අද ඇවිල්ලා ඉන්නවා අපේ විද්වතුන් දෙන්න. මම දැන් TNL එකට විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවටත් පළවෙනි වතාවට මම හිතන්නේ මේක අත්දැකීමක් වෙනවා. දැන් මේ වගේම තවත් කාන්තාව පිරිසකුත් තියෙනවා. මොකද ඒකත් ප්‍රශ්නයක් තියෙනවානේ. ඇයි මේ කාන්තාව එන්නේ නැත්තේ කියලා ඉස්සරහට. ඒක තමයි ඒකේ අනිත් ප්‍රශ්නේ තමයි වෙලා තියෙන්නේ. කාන්තාවන්ගෙන් තමයි බහුතරයක් අදින්නේ ජනගහනය ගත්තොත් එහෙම. කාන්තාවන් වැඩි පිරිසක් ඉන්නදී ඇයි ඊගාට නියෝජන නොලබා බහුවිවාහයට ඒකත් හේතුව. අවසර දෙන්න. බහුවිවාහයට ඒකත් හේතුව. මට ඊළඟ සැරේ ඒ අවස්ථාව අපිට දෙනවනම් අපේ කාන්තාව මට ඊළඟ සැරේ නියෝජනය ලබා ඊළඟ සැරේ දැන් ඒක අවශ්‍ය වෙනවා. මොකද මෙතනද නියෝජනයක් ඇයි නැත්තේ? ඇයි නොලබා දෙන්නේ යාට කියන එක. එහෙම දෙයක් නෑ. සුවත් මාත්‍යා දැන් අද වෙනකොට මම දන්නවා වෙලාව. එතකොට මම දැන් චාමිකගෙන් මම හෙට රට යන අතට පළවෙනි වතාවට මම ගෙනල්ලා දෙන්නම් කාන්තාව මුස්ලිම් කාන්තාව මෙතනට හැම ශ්‍රේෂ්ඨයෙන්ම නීතිඥ ශ්‍රේෂ්ඨයෙන් වෛද්‍ය ශ්‍රේෂ්ඨේ මොන ශ්‍රේෂ්ඨයෙන් දෝනේ දැන් අපි කියලා දෙනවා. මොකද මේ අලි ශබ්රි ඇමතිතුමා කොනිට්ටෝපු එක දැන් රිදිලා තියෙන ඔක්කොටම. මට පොඩි අවස්ථාවක් මිනිත්තුවක් මට දෙන්න. දැන් ඔබතුමා අහනවා වගේ දැන් ඒ අපි නිහඬ කියලානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපට කියලා නාලිකාවක් නැහැ. මේ ජාතික නාලිකාවෙන් අපට අවස්ථාවක් දෙන්නේ මේ කියන්න ඕනේ රටට මම. ඔව්. මේ ජාතික නාලිකාවලින් අපිට අවස්ථාවක් දෙනවා නම් මේක විතරක් නෙමෙයි පාස්කු ප්‍රහාරය ගැනත් අපි කතා කරන්න සූදානම්. පාස්කු ප්‍රහාර වලදී අපේ කිසිම සම්බන්ධතාවයක් ගහලා කියන්න බෑ. ඒ කියන්නේ අපිට හිතට එකඟව අපිට දියුරලා කියන්න කිසිම අවස්ථාවක පාස්කු ප්‍රහාරත් මුස්ලිම් අයට සම්බන්ධ නැහැ කියන පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න තියෙන්නේ ඉතින් ඒක අහනද පාස්කු ප්‍රහාර ඉදිරියේදී ඔබතුමන්ලා ඒක නිහඬ කියලා අහනවනේ. අපට අවස්ථාවල් දෙනවනේ මේ ජාතික නාලිකාවේ TNL එක දුන්නා වගේ අපි සූදානම්. ඒ පාස්කු ප්‍රහාර දියත් කරපු නර්ම කණ්ඩායම තියෙන චෝදනාවක් ඉස්ලාම් දහමට මුස්ලිම් අයට ස්වර්ගස්ථ වෙන්න උත්සාහ කරනවා කියලා. ස්වර්ගස්ථ වෙන්න උත්සාහ කරන්න මිනිස්සු මරන්න ඕනේ නැහැ. තමන්ගේ දෙමව්පිය බලාගත්තොත් හරි අසල්වැසියත් එක්ක සාමකාමී හිටියොත් හරි. අන්තිමේ මේ මිනිමරලා වගේ ඉන්න මිනිස්සුන්ට කන්න මිනිමරලා වගේ මං කාන්තාවන් එක දෙකක් දෙන්නම් කියන දේ අල්ලාහ් තාලා කුපාඩිත් නෙමෙයි. ඔක පිළිගන්න ඕනේ අපි. නෑ ඒක මතයක් නෙවෙයි කන්‍යාවන් ලැබෙනවා මෙහෙම වෙනවා ස්වර්ගස්ථ වෙනවා. ඒක මතයක්. ඒක මතයක් සමාජගත අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නේ නැහැ. කියන්නේ ඒ වගේ අවස්ථාවල් අපිට දුන්නම ඒ දුර්මත අපිට පුළුවන් මේ නිවැරදි කරන්න. නමුත් මේක අපි අවස්ථාව කරගන්න ඕන TNL ආයතන අපේ ලොකු හෘදයාංග ස්තුතිය පුද කරන්න. ජනතාව වශයෙන් අපි මේ ඕගොල්ලන්ට මුස්ලිම් ජනතාව පමණක් නෙවෙයි මේ චාමික මහත්තයා මේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් නෙමෙයි දැන් මුළු රටේ සියලුම ජනතාව වෙනුවෙන් ඇයි මේ සම්බන්ධයෙන් මතයක් මිනිස්සු දන්නේ නැහෙනි මේ දැනුවත් වීමක් ඇති කරන්න මුළු ජනතාව වෙනුවෙන් ඔබතුමාලා ලොකු සේවයක් කරා. ඒකට බොහොම ස්තුතියි. පොඩි පණිවිඩයක් මම අවසන් කරන්න. පොඩි පණිවිඩයක් මේ අපේ අධිකරණ ඇමතුමා මම දැක්ක Zoom ඔස්සේ කතා කරන වෙලාවේ වෙබ්නා එක කියනවා don't say qazi court, don't use the word of court කියලා. මම එතුමන්ට ඉල්ලීමක් කරනවා මේ අපේ කරුණාරත්න හේරත් මැතිතුමා මේ සිංහල බෞද්ධ කෙනා ලියපු මෙන්න මේකේ කාසි අධිකරණය කියලාම තියෙනවා. එතකොට මේක පොඩ්ඩක් පරිශීලනය කරන්න කියලා අපේ අලි ශබ්රි ඇමතුමාට මම කියනවා එකම එතුමා අපිත් එක්ක විවාදයකට එනවා නම් අපිත් ඇස්ති ඒ ගැන කතා කරන්න. බොහෝ ස්තුතියි RSV මොහොමඩ් මහත්මයා අපේ ආරාධනය පිළිගන්න. බොහොම ස්තුතියි අල්හම්දුලිල්ලාහ් රබ්බිල් ආලමීන්. කෙටියෙන් අවසන් කරමු. ඔතනින්ද නෑ චාමිකවන්ත මම හිතන්නේ ඒක පැහැදිලි හැමෝටම මොකද්ද මේ අද කරන කාරණා අපි මමත් දැනන් හිටියේ නේද මටත් ඕනේ යම් කරුණු කාරණා හොයා ගන්න මටත් ප්‍රහේලිකාවක් වෙලා තිබි චාමික මහත්තයා මෙතන තිබියේදී ඇත්තටම මේ පනතේ තිබියේදී මේක සංශෝධනය කළ හැක කියලා ඇයි මේක අහෝස කරන්න යන්නේ කියන එක තමයි මට තිබ්බ ගැටලුව. ඊට අමතරව වෙන යම් ප්‍රශ්න තියෙන පුළුවන් බහුවිවාහන් වාසීමාවන් එතකොට මේ වාලි සම්බන්ධව තිබ්බ කටයුතු එතකොට කයිකුරිය ගොඩක් දේවල් ගැන අපිට කතා කරා. ඒක ඒ මුස්ලිම් මේ ආගමික සහ ඒ නීතිමය රාමුව තුල වෙන එකක්. හැබැයි මම මගේ අදහස සහ මගේ අරමුණ වෙන්නේ පැහැදිලි කිරීමක් මේ උදවිය ලබා ගන්න මේ විද්වත් කමිටුව හරහා ලබා ගන්න. ඇයි මේක අවශ්‍ය කළ යුත්තේ කියන එක. දැන් මෙතන මේ විද්වත් කමිටුවෙන් ලැබෙන
තනිකරම වෙනස් ප්‍රතිචාරයක්. ඔවුන් කියන්නේ නැහැ ඒක අහෝසි නොකළ යුතු දෙයක් කියලා. මේක අපි ලබාගත් දෙයක් කියලා. මේක ලැබිච්ච දෙයක් කියලා. ඉතින් මේක තහවුරු කිරීම ඒක රජයට ඒ කියන්නේ රාජ්‍ය කියන එක රජ්‍ය සහ රාජ්‍ය කියන එක මනව පැහැදිලි කරලා දුන්නා මෙතුමා. ඉතින් ඒ කියනකොට මේ රජයටත් මෙතනදී තියෙන යම්කිසි කාර්යභාරයක් රාජ්‍ය වෙනුවෙන් කරන්න. ඉතින් මේවා ටික ආරක්ෂා කරගත යුතු කියන එක තමයි මෙතුමා කියන්නේ. ඒ ටික තමයි. sorry. ආටිකල් 16 එකටත් මේක පටහැනි. ආටිකල් 16. ඒ කියන්නේ මේක ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තියටත් මේක පටහැනි. ඒ කියන්නේ මේක වෙනස් කිරීම ආණ්ඩු විරෝධී සහ මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ නීති ආධිපතිත්වයේ නොසලකා හැරීමක් කියන කතන්දරය තමයි කියන්නේ. Thank you. එවන බොහොමත්ම ස්තුතියි අධ්‍යක්ෂුන් මේ වගේම අපේ රිෂි මහත්මයා නියාස් මහත්මයාගේම රිෂාබ් මහත්මයා බොහොමත්ම ස්තුතිවන්තමකට අර උතුමලා කියපු කාරණය හරි වැදගත්. ඒ කියන්නේ මේ මොහොතේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නේ ඒක තමයි මේ සංවාදය නැහැනේ. කිසියම් ප්‍රශ්නයක් මතුනම මේකට උත්තර දෙන්න විදියක් වේදිකාවක් නැහැ මේ රටේ. ඒක තමයි අපි ඇත්තටම ඇති කරනවා. ඉතින් අපේ ගරු සභාපතිතුමා අද බටසන බලන් ඉදීවි හැම විටම අපේ ගරු සභාපතිතුමා විශේෂයෙන්ම මෙතුමාලා දන්න දෙටි වෙනලා තියෙන හරපේ අධ්‍යක්ෂකවරුන්ගේ මැදිහත් වීමේ මේ සංවාදය මේ කතිකාව තමයි ඇති කරන්නේ. මේකෙන් අපි ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවා. මෙතුමා අර මුලින් පැහැදිලි කරත් ඒ කාරණේ අපි උත්සාහ කරමු මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන වඩාත් පළදායී විදිහට මේ ප්‍රශ්න විසඳගෙන ඉතාමත්ම සහෝදරත්වයෙන් පිරුණු රටක් නේ එකම ජාතියක් විදිහට ඉස්සරහට එන එක තමයි මේ මොහොතේ අපි හැමෝටම අවශ්‍ය වෙන. එහෙමනම් නවතරක් ඔබතුමාලට බොහොමත්ම ස්තුතියි අද අපේ සංවාදයට සම්බන්ධ වුණාට. එහෙමනම් අදට අපිට සමුග්‍රයන් අවසර දෙන්න හෙට රට යන අතින් නැවතත් ලබන බ්‍රහස්පතින්දා මෙවැනිම සංවාදයකින් අපි හමු වෙමු. සුබදායක රාත්‍රියක් ප්‍රාර්ථනා